සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන ඔබට අහන්න ලැබෙනවා. අද ඊටමත් ලස්සන සුන්දර භාවනාවක් ගැන අහන්න ලැබෙනවා. අපි මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ භාවනා කළා හෝ නොකළා හෝ හිත පහදවා ගැනීම. මේ වගේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි, භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කියන්නේ හැඟීම හිතට දැනෙන එක තමයි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාටත් නුවණ තියෙන කෙනාට ඉගෙනගත්ත භාවනාව කරගන්න පුළුවන්. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සදහැවතුන් පිරිසක්. ඉතින් මේ පින්වතුන් උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තියේ උතුම් ධර්මය අවබෝධ කරන්ට තියෙන කැමැත්ත මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ අතන බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. මේ ධර්මය අන් අයට අහන්න සලස්වන පින. පින්වතුනි, ඊටමත් ලස්සන භාවනාවක් තියෙනවා. ඊට කලින් ඉගෙන ගන්න ඕන මේ ලෝකේ භාවනා කියන ඒවා එක එක විදිහට තියෙනවා. ඒ කියන්නේ දැන් සාදුවරු තපස්යා කරන අය, ඒ අය එක එක විදිහට, දැන් ගොඩාක් අය හිමාලයේ සාදුවරු භාවනා ක්‍රම වලට ගන්නවා යෝග ව්‍යායාම. ඊළඟට විශේෂයෙන් ගන්නවා මේ ස්තෝත්‍ර තාලෙට කියන එක. ඊළඟට ඕම්කාරය වගේ එක්තරා එක විදි. අද වුණත් ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් එක විදියට තපස් තිබුණා, භාවනා තිබුණා. මහා බෝධිසත්වයෝ පවා මේ ලෝකේ කාටවත් හිතාගන්න බැරි භාවනාවක් කළා, අප්‍රාණක ධානය කියලා. අප්‍රාණක ධානය කියන්නේ හුස්ම නවත්තලා ඉන්නවා. හුස්ම නවත්තලා ඉන්නවා. ඉස්සල්ලාම අප්‍රාණක ධානය වලලා තියෙන්නේ හුස්ම ගන්නෙ නැහැ, හෙලන්නේ නැහැ. වරු ගණන් ඉන්නවා. ඒකට කන් වලින් මයින් හැමකින් වගේ කන් වලින් හුලම් පිට වෙලා තියෙනවා. බෝධිසත්වෙක් නිසා ජීවත් වුණා මිසක්ක සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් බෑ. තවත් උග්‍රව මේ අප්‍රාණක ධානය වැඩුවා. ඒ ධානය වඩනකොට කන් දෙකත් අගුල් හිතෙන්ම කන් දෙක ලොක් කළා. ඊළඟට නාසය, මුඛය කිසිම විදියකින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ කන් දෙක පවා මේ වහගත්තා. ඉතින් මේ විදියට අප්‍රාණක ධානය වඩනකොට හිසට උලකින් අයින්න වගේ වේදනාව. ඊළඟට බලවත් පුරුෂයෙක් හිස දෙපැත්තෙන් අදිනවා වගේ ලණුවක් දාලා හිසේ කැක්කුම. හරකෙක්ගේ බඩ කපනවා වගේ බඩේ
වාතයේ පිරෙලා බඩේ වේදනාව, මේ සියල්ලෙද්දී ධානයෙන් තොර වුණේ. පුදුම සහගතයි මේ අපරාණක ධානය. ඉතින් මේ විදිහට මේ ලෝකේ යන්තාක් භාවනා ක්‍රම තියෙනවා නම් එතනිමුත් එහා භාවනා ක්‍රම මහා බෝධිසත්වයෝ ඔය 6 වසරට කළා. ඒ වුණාට මහා බෝධිසත්වයන්ට ධර්මය අවබෝධ වුණේ එකම එක භාවනාවකින්. ඒ භාවනාවෙන් තමයි සතර සතිපට්ඨානෙම වැඩුණේ. ඒ භාවනාවෙන් තමයි සත්‍තිස් බෝධිපාශික ධර්ම. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග. මේ කියන සත්‍තිස් බෝධිපාශික ධර්මයෝම වැඩුණේ එකම එක භාවනාවකින්. ඒ වගේම මහා බෝධිසත්වයන් වහන්සේට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ඒ ධාතු හයම අවබෝධ වුණේ එක භාවනාවකින්. පංච උපාදානස්කන්ධය අවබෝධ වුණේ එක භාවනාවක්. එකම එක භාවනාවකින් මේ ඔක්කොම උනේ. ඊළඟට ආයතන හය, පටිච්ච සමුපාදේ, ඒ සියල්ලටම ප්‍රඥාව මෝරලා ආවේ එක භාවනාවකින්. ওই සියල්ලම කරවන එකම භාවනාව මොකද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිසත්ව කාලයේම සම්මා සම්බුදු නොවී සිටියේදීම මම ආනාපානසති භාවනාව වැඩුවා. එතකොට මහා බෝධිසත්වෝ 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ මාත්‍රයක් නැති තැන සම්බුද්ධත්වයට වෙනත් මාවතක් තිබෙයිදෝ කියලා හිතනකොට මහා බෝධිසත්වයන්ට මතක් වුණා ඉපදිලා පුංචි කාලයකින් මාසයකින් දෙකකින් වගේ පුංචි කාලයකින් දඹරුක් සෙවණේ පළඟක් බැඳගෙන ආනාපානසති ධ්‍යාන සමාධියට සමවැදුණා. එතකොට සම්මා සම්බුදු වෙන වීම පිණිස යම් භාවනාවක් තියෙනවා නම් ඒ භාවනාව ඉපදිලා මාසයෙන් වඩනවා. ඒක කොහොමද කියලා හිතන්න. භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය. ඊටකොට 6 වසර දුෂ්කර ක්‍රියා කිරීම පිණිස පෙළඹුණේ එකම එක සංඥා මාත්‍රයකින් කියනවා. නාගසේන මහ රහතන් වහන්සේගේ විස්තර කරන්නේ නිවන පිණිස වෙනත් මාවතක් තිබේ දෝ කියන සංඥාව තමයි කියනවා. 6 වසර දුෂ්කර ක්‍රියා කරන ඒ ප්‍රතිපදාවට හැරුණි. ඊළඟට ඒ 6 වසර දුෂ්කර ක්‍රියා කිරීමේ ප්‍රතිපදාවේ එකම එක වැරද්දයි කියනවා තියෙන්නේ. ඒ තමයි ආහාර අඩුවෙන් ගැනීම. නැත්තම් ඒ වීරිය, ඒ සිහිය, ඒ කල්පනාව මේ වර්ධන එකක් නෙවෙයි කියනවා. ආහාර අඩුවෙන් ගැනීමමයි කියනවා දුෂ්කර ක්‍රියාවේ තියෙන දෝෂේ. ඒක ඇත්තටම සූත්‍ර දේශනාවල වැඩි වැඩියෙන් කියනවා. මගේ ශරීරය මෙහෙම වුණා, මෙහෙම වුණා. එහෙම වුණේ මේ ආහාර අඩුවෙන් ගැනීම නිසා කියලා. ඉතින් පින්වත්නි මේ විදිහට මහා බෝධිසත්වෝ ආනාපාන සතිය මතක් වුණා. ආනාපාන සතිය මතක් වෙලා ආනාපාන සතිය දියුණු කරන්න හදනකොට දියුණු කරන්න බෑ. ශරීරය තරම්ම දුර්වලයි. ඇට සැකිල්ල. ඊට පස්සේ ආහාර ගන්නට පටන් ගත්තා. කුස යැපෙන පමණට ආහාර ගන්නකොට පස්වග භික්ෂුන් වහන්සේලා අතහැර ගියා. තනියෙන් මාවත වැඩුවා. එතකොට එදා උරුවේ ජනපදයේ මහා බෝධිසත්වයෝ සුජාතාව කිරිපිටු ගේනකොට පළඟක් බැඳගෙන ආස්වාස ප්‍රාස්වාස කිරී තමයි සිහිය පිහිටුවගෙන හිටියේ. නමුත් බලන්න ආනාපානසතිය එහෙම වැඩුවට අවබෝධ වෙන තැනක් තියෙනවා. අවබෝධ වෙන වෙලාවක් තියෙනවා. අවබෝධ වෙන විදිහක් තියෙනවා. ඒ මොහොත දක්වා සිටින්න ඕනේ. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස භාවනාව කරමින් ආනාපානසතිය නොගරුක් සෙවණේ සුජාතා ගමේ වැඩ හිටියා කියලා එතන නෙවෙයි සම්බුදු වෙන්නේ. ජයසිරි මහ බෝසෙවණේ. විසක් පොම් පොයේ දවසක රාත්‍රියේ දසමරුම් පරදා උන්වහන්සේ ආනාපානසති සමාධියට සම්වැදුණා. එතකොට ආනාපානසති භාවනාව කියලා කියන එක සුළු දෙයක් නෙවෙයි. මහා පුරුෂ භාවනාවක්. ලෝක පහළවන
පහළ වූ අනාගතේ පහළ වන සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති භාවනාවයි. ඒ නිසා මේ තාමත් සුන්දර භාවනාවක්. හරි පුදුමයි. දැන් බලන්න 6 වසරක් ධානයක් වැඩුවා අප්‍රාණක ධානය හුස්ම හිර කරලා. එයින් අවබෝධ වුණේ. නමුත් ස්වභාවිකවම ආශ්වාස ප්‍රාශ්වාස කරන හුස්ම රැල්ල සිහිය පිහිටවලා ඒ තුලින්ම නිකලෙස් වුණා. ඇත්තටම අපි සංසාරයට බැඳලා තියෙන බන්ධන ටික මේ හුස්ම රැල්ලෙම තියෙනවා කියලා අපි දන්නේ නැහෙනි. අපිට මේ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන නිවන මේ හුස්ම රැල්ලේම සිහිය පිහිටලා අවබෝධ කරන්න පුළුවන් කියලා දන්නෙත් නැහෙනි. ඒ නිසා නිවන ළඟම තියෙනවා කියලා දන්නෙත් නැහැ. සසරත් ළඟම තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයම තමයි මේ සත්‍ය තේරුම් ගන්න තියෙන්නේ. අපි බලමු මහා බෝධිසත්වයන් වහන්සේගේ ආශ්චර්ය මේ ආනාපාන සති භාවනාව වඩන ආකාරය. බුදුරජාණන් සංඝයාට වදාලා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහත්ඵලෝ හෝති මහනිසංසෝ. එකම එක ධර්මයක් බහුල වශයෙන් වැඩිවොත් මහත්ඵල වෙනවා මහනිසංස වෙනවා. මොකක්ද මේ ධර්මයේ? ආනාපාන සති. පින්වතුනි මේ ආනාපාන සති භාවනාව වඩන කෙනා පිරිසක් අතර හිටියත් ඒ කෙනාගේ ශරීරය ඍජුයි සෙලවෙන්නේ නැහැ කියනවා. හිත සෙලවෙන්නේ නැහැ කියනවා. දවසක් මහා කප්පින මහරහතන් වහන්සේ මේ සංඝයා මැද වැඩ ඉන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාට කියනවා අර කප්පින ගේ ශරීරය දිහා බලන්න. ඒ වෙලාවේ කප්පින තිරුණාන්සේ සමාධියෙන් වැඩ ඉන්නේ. ඇඟ හෙලවෙනවද කියලා බලන්න කිව්වා. ස්වාමීනි මේ කප්පිනියන් බොහෝ කාලයක් අපි දැකලා තියෙනවා. පිරිසක් මැද ඉද්දින් හෝ හුදකලා ඉද්දින් හෝ කවදාව ශරීරය හෙල්ලෙන්නේ නැහැ. භාවනා කරනකොට පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ. පින්වත් මහන්නේ ওই භික්ෂුවගේ ශරීරයේ සෙලවෙන්නේ නැහැ, සිත සෙලවෙන්නේ නැහැ. ශරීරයේ සෙලවෙන්නේත් නැති, හිත සෙලවෙන්නේ නැති සමාධියකට සමවැදිලා ඉන්නේ. පින්වත් මහණෙනි, මොකල්ද මේ සමාධිය? ආනාපාන සති සමාධිය. ආනාපාන සති සමාධියෙන් සමාධි හොඳට උපද්දවගෙන පුරුදු කරගත්ත කෙනාට මැරෙනකොට අවසාන හුස්මක් දැනෙනවා කියනවා. මෙන්න අවසාන හුස්ම. පිරිනිවන් පාන රහතන් වහන්සේලා අවසාන හුස්මක් දකිනවා. ඉතින් මේ ආනාපාන සති භාවනාව මේ බුද්ධ ශාසනයේ විතරක්ම තියෙන එක. පස්සේ කාලෙක වෙන දැන් භාවනා ක්‍රම වලට යන්න ඇති. ඒ වගේම ගොඩාක් බටහිර අය වුණත් භාවනා ක්‍රම කරද්දී සමහර වෙලාවට හුස්ම රැල්ලේ ආනාපාන සතිය හිත පිහිටවනවා. නමුත් ඒ ආනාපාන සතිය අවසානයක් කරා යන උපදෙස් ලැබෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ බලන්න ලෝකේ කියලා දෙන්න කිසිම කෙනෙක් නැතුව, ගුරුවරයෙක් නැතුව, පොතක පතක නැතුව, වෙනත් ලෝකයකින් පණිවිඩයක් නැතුව ස්වයම්බූ ඥාණයෙන්ම ආනාපාන සති සමාධිය නිවන දක්වාම එක විදිහටම ලස්සනට වඩන හැටි මහ බෝධිසත්වයෝ ආශ්චර්යයි. ආනාපාන සති කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා මහත්ඵලා හෝති මහනිසංසා. මහත්ඵල මහනිසංස වෙන්නේ ආනාපාන සතිය කොයි විදිහට වැඩුවොත්ද? පින්වතුනි මේ ආනාපාන සතිය හරියට වැඩුවොත් ප්‍රතිඵල දෙකයි අවසානයේ. එක්කෝ රහත් වෙනවා, එක්කෝ අනාගාමී වෙනවා. එතකොට රහත් වෙලත් නැත්තම් අනාගාමී වෙලත් නැත්තම් ඒ ආනාපාන සතියත් කෙනෙක් වඩනවා නම් ඒකේ අර්ථය තමයි ආනාපාන සතිය මේ පරිපූර්ණව පුරුදු කරන්නේ. සම්පූර්ණයෙන්ම ආනාපාන සතිය වැඩුවොත් එක්කෝ අනාගාමී වෙනවා, එක්කෝ රහත් වෙනවා. ඒකට ඇත්තටම එක්කෝ අරහත්ත්වයට පත් වෙනවා නම්, එක්කෝ අනාගාමී බවට පත් වෙනවා නම් ආනාපාන සති පරිපූර්ණ වැඩිමෙන් උත්සාහ කිරීම සුගතිය පිණිසවත් පවතින්නේ නැද්ද? උත්සාහ කිරීම සුගතිය පිණිසවත් පවතින්නේ නැද්ද?
තියෙනවා කොහොමද ඉද බික්කවේ බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා. ආරණ්‍යක හෝ රුක්මුලක හෝ වනසෙනසුනක හෝ විවේක තැනක කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන අසුන් ගන්න ඕනේ. මේ ආනාපානසති භාවනාවේ කය ඍජුව තියෙන්න ඕන. එතකොට අද කාලේ කෙනෙකුට කොට්ටයක් පාවිච්චි කළා හෝ පුංචි බංකුවක් පාවිච්චි කළා හෝ ඒ කය ඍජු කරගන්න එක කරගන්න ඕන. අනිවාර්යෙන් කය ඍජුව තියෙන්න ඕන. පිටිකොන්ද. ඊට පස්සේ හිටගෙන වඩන එක නෙමෙයි. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා නිසීදති පල්ලංකං ඉඳ ගන්නවා පළඟක් බැඳගෙන. ඊට පස්සේ හොඳට සිහිය පිහිටව ගන්නවා. සමහර අයට සිහිය මේ හුස්ම රැල්ල හොඳට දැනෙන්නේ නාසිකාග්‍රේ. නාසයේ කෙළවර මේ තොල්වල උඩ පැත්ත සමහර අයට දැනෙන්නේ බහුතරයකට. ආස්වාද ප්‍රාස්වාද. එතකොට ඒ තොලේ උඩ පැත්ත හෝ නාසයේ කෙළවර හෝ බලන්නේ හුස්ම රැල්ල දැන ගැනීම පිණිස මිසක් ඒ ස්ථානයේ බැලීම පිණිස නෙවෙයි. හුස්ම දැනෙන තැන බලන්න. සිහිය හොඳට පිහිටව ගන්නවා. ඊට සාමාන්‍ය විදිහට ඇස් තියනවා මිසක් හිතෙන් සිහි කරනවා මිසක් ඇස් වලින් බැලිලක් නෙවෙයි. ඊට පස්සේ ඔන්න සිහිය පිහිටවගෙන සෝසහතෝ ආස්සසති. සිහියෙන් යුතුව ආස්වාස කරනවා. සතෝ පස්ස සති. සිහියෙන් ප්‍රාශ්වාස කරනවා. ආස්වාසය ප්‍රාශ්වාසය. ආස්වාසය ප්‍රාශ්වාසය. ආස්වාස කරලා සිහිය පිහිටව ගන්නවා නෙවෙයි. ප්‍රාශ්වාස කරලා සිහිය පිහිටව ගන්නවා නෙවෙයි. ආස්වාස ප්‍රාශ්වාස කරද්දීම ආස්වාසය ප්‍රාශ්වාසය කියලා හිතෙන් සිහි කරනවා. ඊට පස්සේ ඕක තමයි පළවෙනි පියවර. ආස්වාසය ප්‍රාශ්වාසය. ආස්වාසය ප්‍රාශ්වාසය. ඊට පස්සේ දීගං වා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. එතකොට මේ ආස්වාස ප්‍රාශ්වාස කරනකොට මේකෙම හිත පිහිටවගෙන ඉන්නකොට ඔන්න දැනෙනවා මේ ගන්න උස්මෙම තියෙනවා දීර්ඝ බව. එතකොට දීර්ඝ ආස්වාසය කියලා හිතනවා. හෙලන උස්මෙම සමහර වෙලාවට තියෙනවා දීර්ඝයි. ගොඩාක් වෙලා ඒකට යනවා. එතකොට මේක දීර්ඝයි. දීර්ඝ ප්‍රාශ්වාසය. සමහර උස්ම කෙටියෙන් ගන්නවා. එතකොට ඒක කෙටි ආශ්වාසය. කෙටියෙන් හෙලනවා කෙටි ප්‍රාශ්වාසය. එතකොට සිහියෙන් යුතුව ආශ්වාස ප්‍රාශ්වාස කරන කෙනාට තමයි දීර්ඝ කෙටි බව කියන එක තේරෙන්නේ. එතකොට දීර්ඝ කෙටි බව කියන එක තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. ඒක තමයි දෙවෙනි පියවර. හැබැයි මතක තියාගන්න ඕන මේ ආනාපානසති භාවනාවේ නිවන දක්වාම සිහි කරද්දී කිසිම වෙලාවක ආනාපානසති මානසිකාර්යය අත්හරින්නේ නැහැ. ආස්වාසය ප්‍රාස්වාසය කියන එක සිහි කරනවා. ඒ සිහි කිරීම අත්හරින්නේ නැහැ. අසමහර අයට ආලෝක පේනවා කියනවා, කාංග සීතල වෙලා යනවා කියනවා. ඒක නොයේ දේවල් කතා වෙනවා. මොනවා වුණත් ඒ දේවල් වෙද්දින් ඒවා දේවල් දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. තමයි දෙවෙනි පියවර. ඊට පස්සේ තියෙනවා ආස්වාස ප්‍රාස්වාස දීර්ඝ කෙටි වශයෙන් දකිනකොට ඊළඟට සබ්බකාය පටිසංවේදී ආස්වාස ප්‍රාස්වාස කය සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රාස්වාස ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ආස්වාස ප්‍රාස්වාස කය සම්පූර්ණයෙන්ම තේරුම් ගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ආස්වාස ප්‍රාස්වාසයට හොඳට සංවේදී වෙනවා මෙයා. හොඳට තේරෙනවා දැන් ආස්වාස ප්‍රාස්වාස සම්පූර්ණයෙන් ආස්වාස ප්‍රාස්වාස කය.
ඕක තමයි තුන්වෙනි පියවර. හොඳට තේරෙනවා. දැන් මුලින් ආස්වාස ප්‍රාස්වාසය අල්ල ගන්නවා තමයි. ඒකට සමහර වෙලාවට ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැ වගේ කියලා හිතුනොත් එයා ඒක දැනුණත් නැතත් ආස්වාස ප්‍රාස්වාස කියලා සිහි කරනවා. එතකොට ටික වෙලාවක් යනකොට ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා. ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරං අස්සසාමීති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. ඒ පස්සම්බයං කියන්නේ සැහැල්ලු වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා. තුට ආශ්වාස ප්‍රාශ්වාස කය සැහැල්ලු වෙනවා. හුස්ම රැල්ල ගොඩාක් සැහැල්ලු වෙනවා. දැන් අපිට හුස්ම රැල්ල ටිකක් සැරට බරට දැනෙන්නේ. සියුම් වෙලා යනවා. මේ සියුම් බව කියන්නේ නොදැනීම නෙමෙයි. හුස්ම රැල්ලේම සියුම් බව. ඒ පස්සද්ධිය, ඒ සැහැල්ලුවට සංවේදී වෙමින්, ඒ සැහැල්ලුව අත්දැකීමෙන් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. දැන් මේ හුස්ම රැල්ල නොදැනී යෑම නෙවෙයි. නොදැනී ගියොත් කොහොමද ආශ්වාස ප්‍රාශ්වාසයක් කියලා තේරුම් ගන්න? ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා ගොඩාක් සැහැල්ලුයි. හැබැයි මතක තියාගන්න ආනාපාන සති භාවනාව වඩපු ගමන්ම කෙනෙකුට හිතෙනවා නා මගේ දැන් හුස්ම රැල්ල සැහැල්ලුයි කියලා. ඒ සැහැල්ලුව නෙවෙයි මේ කියන්නේ. ඊට කලින් පියවර ටිකක් තියෙනවා. කෝ දීර්ඝ බව, කෝ කෙටි බව තේරුම් ගන්න ඕන. අර යතු ගාන වඩුවා යතු ගානකොට තමන් මේ ලීයේ මෙච්චර වැඩිපුර රැහුණා, කෙටියෙන් රැහුණා කියලා එයාට අතට තේරෙනවා. ඒ වගේ හුස්ම රැල්ල අඩුවෙන් වැඩියෙන් ගන්නකොට දීර්ඝ කෙටි බව එයාට තේරෙනවා. සම්පූර්ණ හුස්ම රැල්ලම තේරෙන්න ගන්නවා. සබ්බ කාය පටිසංවේදී. ඊළඟට මුළු කයම තේරුම් අරන් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. ඊළඟට හුස්ම රැල්ල සැහැල්ලු වෙමින් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. ඊතර පින්වත්නි ඔහොම කරනකොට අපි ওই කොටසට කියනවානේ කායානුපස්සනාව කියලා. දැන් ওই කායත් එක්ක තමයි ඔය ටික ඔක්කොම තියෙන්නේ. ඔය විදිහට භාවනා කරගෙන යනකොට හරි දැන් මේ වෙනකොට හරි සතුටුයි හිතට ප්‍රීති. ඒ අමාරුවේ මෙයා භාවනාව පටන් ගත්තී. දැන් හොඳට කරගෙන යන්න පුළුවන් සැහැල්ලුවත් එක්කනේ තියෙන්නේ. එතකොට ප්‍රීතිය ඇති වෙනවා ගොඩාක්. එතකොට මොකද්ද කරන්නේ? මට දැන් ප්‍රීතිය දැනගෙන ප්‍රීතියට සංවේදී වෙමින් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. ප්‍රීතිය දැනුණත් ආශ්වාස ප්‍රාශ්වාසය නතර කළේ නැහැ. ප්‍රීතිය දැනුණත් ආශ්වාසය ප්‍රාශ්වාසය. නමුත් එයා දන්නවා ප්‍රීතිය දැන් පවතිනවා කියලා. ප්‍රීතිය පවතිනවා කියලා එයා දන්නවා. ඒ කියන්නේ අපි කියමු කෙනෙක් බයිසිකලයක් පාගගෙන පාරක යනවා. යනකොට සීතල සුළඟ වදිනවා වටපිට පේනවා. එයා සීතල සුළඟ වැදුනා කියලා වටපිට පේනුණා කියලා පාගන එක නතර කරන්නේ. මේ බයිසිකලේ පා ගන්න ඕනේ. එතකොට අරවා විඳින්මින් එයා ගමන යනවා. එයාගේ වාහනේ ළඟ තියෙන්නේ. ඒ වගේ මේ සමාධි මාවතේ ආස්වාස ප්‍රාසාසයේ මානසිකාරය අත්හරින්නේ නැහැ. එතකොට දැන් ප්‍රීතියෙන් මෙයා ආස්වාස ප්‍රාසාස කරනකොට කයටයි සිතටයි ලොකු සැපයක් ඇති වෙනවා. දැන් මෙයාට අර ප්‍රීතියයි සැපයයි කියන එක දෙකක්නේ. එතකොට දැන් දැනෙනවා කයට සැපය, සිතට සැපය දැනෙනවා. ඒ සැපේ දැනගැනීමෙන් ආස්වාස කරනවා. ඒ සැපේ දැනගැනීමෙන් ප්‍රාස්වාස කරනවා. එතකොට මෙයාට මේ විදිහට තව දිගින් දිගට කරගෙන යනකොට මේ ප්‍රීති සුඛය කියන එක මේ සිතත් එක්ක තියෙන එකක්. ප්‍රීති සැපය කියන එක සිතට දැනෙන එකක්. සංඥා වේදනා. සංඥා වේදනානේ ප්‍රීති සැප ආදී. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. ඒ චිත්ත සංකාර මේ චිත්ත සංකාර පටිසංවේදී ආසසිස්සාමිති සික්කති. ඒතර ප්‍රීති සැපේ දැනගන්නා වූ ඒ සංඥා වේදනා ස්වභාවයට සංවේදී වෙමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා චිත්ත සංකාර. ඊට පස්සේ
ඔහොම ආස්වාස් ප්‍රාස්වාස මෙයා ගොඩාක් හුරු කරනකොට මොකද වෙන්නේ? සංසිඳෙන්න ගන්නවා. සංඥා වේදනා ආදී යාගේ චිත්ත සංඛාර ගොඩාක් සංසිඳෙන්න ගන්නවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පින්වත්නි, මේ විදිහට ආනාපාන සතිය දියුණු කරගෙන යනකොට හොඳට දැන් අර සිත වැහිලා තිබ්බනේ සංඥා වේදනා වලින් අර චිත්ත සංස්කාර වලින්. ඒව සැහැල්ලු වෙන්න ගත්තට පස්සේ හිත ප්‍රකට වෙනවා. හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය ප්‍රකට වෙන්න ගන්නවා. ඒ ප්‍රකට වෙවි තියෙද්දිමුත් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. චිත්ත පටිසංවේ හිතේ ස්වභාවය. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. ඊට පස්සේ පින්වතුනි මේ විදිහට මේ භාවනා කරනකොට ගොඩාක් ප්‍රමෝදය හට ගන්නවා. පාමොජ්ජය හට ගන්නවා. ඒකට කියනවා අභිප්‍රමෝදයන් චිත්තං. ඒ පාමොජ්ජයත් සංවේදී වෙමින් එකත් තේරුම් ගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ හිත ගොඩාක් සමාධිමත් වෙන්න ගන්නවා. එකඟ වෙන්න ගන්නවා. එතකොට දැන් මේ බලන්න මේ නිවන කරා යද්දී ධ්‍යාන වලට බෙද බෙදා කතාවක් නෙවෙයි. ඒ හිතේ කයේ සිතේ ඒ භාවනාවේ ඇති වෙන ස්වභාවයන් තේරුම් අරන් ගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. භූතය දැකලා නතර වුනෙත් නැහැ, එලි දැකලා නතර වුනෙත් නැහැ. ඇඟ සැහැල්ලුණා කියලා නතර වුනෙත් නැහැ. එයා යහගේ වෙදී කරා ආස්වාස ප්‍රාස්වාස. එතකොට අපි මේ දේශනාවක් විදිහට මෙහෙම කළාට මේ වැඩි ඕනේ සමහර කෙනෙකුට දීර්ඝ කෙටි බව තේරුම් ගන්නත් අවුරුදු ගාණක් යන්න පුළුවන්. කියන තරම් ලේසි නෑ කරන්න ගියා. මේ මහා පුරුෂයන්ගේ මහා උත්තම භාවනා. ඊට පස්සේ හිත සමාධිමත් වෙන බව තේරුම් අරන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. සමාදහං චිත්තං අස්ස සිස්සාමිති සික්කති සමාදහං චිත්තං පස්ස සිස්සාමිති සික්කති. ඊළඟට මේ හිත නිදහස් වෙනවා නීවරණ ධර්මයන්ගෙන්. හිත නිදහස් වෙනවා. හිත වෙනම ඒකාග්‍රතාවයකට හැරෙනවා දැන්. එතකොට පංච නීවරණයන්ගෙන් හිත නිදහස් වෙනවා. බව දැන දැන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්කති විමෝචයං චිත්තං පස්ස සිස්සාමිති සික්කති. ඊටකොට පංච නීවරණනේ අවිද්‍යාවට ආහාර. ඒ නීවරණ ධර්මය හිතෙන් ඈත් වෙවි යනකොට හොඳට සත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. ඒ තමයි අනිත්‍ය. ආස්වාස ප්‍රාස්වාසයේ තුලින්ම අනිත්‍ය ප්‍රකට වෙන්න ගන්නවා. එයත් තේරුම් අරන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. ඊළඟට අනිත්‍ය දකින්න දකින්න අල්ලාගෙන හිටපු ලෝකේ යථා ස්වභාවය තේරෙනවනේ. නොඇලෙනවා. ඇලීමක් ඇති වෙන්නේ ඇලීම හිතෙන් දුර වෙනවා. ඒ විරාගයේ දකිමින් විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. ඊට පස්සේ ඒ නොයැලෙනකොට නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. ආස්වාස ප්‍රාස්වාසයෙන් මේ දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමිති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. ඊට පස්සේ ඇල්ම දුරින්ම දුරු වීම දකිමින් ඒ වගේම කෙලෙස් දුරින්ම දුරු වෙලා යන බව දකිමින් කෙලෙස් ගෙවි ගෙවි දුරින්ම දුරු වෙලා යන බව දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒකට කියනවා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. සියලු කෙලෙස් වලින් නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට වඩන ආනාපාන සති භාවනාව මහත්ඵලයි මානිසංසයි කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එතකොට
ජයසිරි මහ බෝසෙවණි කියලා දෙන්න කිසිම කෙනෙක් නැතුව මේ හැම පියවරකින්ම ආනාපානසතිය වැඩුවා මහ බෝධිසත්වෝ. මේ හැම පියවරකින්ම ආනාපානසතිය වැඩුවා මහ බෝධිසත්වෝ කියලා දෙන්න කෙනෙක් නැතුව. ඒකයි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි කිය. අපිට දැන් මේ ආනාපානසතිය වෙන හැම දෙයක්ම දේශනා කළා තියෙනවා. එතකොට දැන් Tamanට පාර වැරදිලානේ. දැන් ආනාපානසතිය කරගෙන යනකොට එයාට වෙන මොනවත් හැඟීම් දැනින් එනවනම් භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිය වඩන්න කියපු පියවර වලට Tamanගේ භාවනා අධ්‍යක්ීම එකතු වෙන්නේ නැත්නම් එයාට Tamanගේ භාවනාව ගැන දෙපාරක් හිතන්න වෙනව නේද? මම්මුලා වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මීය ගැන මේ භාවනා උපදෙස් ගැන එයාට ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට භාවනාව හොඳට කරගෙන යන්න පුළුවන්. අද කාලේ භාවනාව ආරම්භ කරනවා බුද්ධ වචනේ අහලා. ඒ භාවනාව ටිකක් කරගෙන යනකොට අවසානයේ Tamanට දැනෙන්න තියෙන ටික තමයි ලෝකෙට විස්තර කරන්නේ. ඉතින් මේ ආනාපාන සතිය හොඳට වඩන ආර්ය ශ්‍රාවකයා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හොඳට සීහ පිහිටවනවා නම් මේ පියවරටම සීහ පිහිටවගෙන යනවා නම් එයාගේ අවබෝධයේ තියෙන නිවනට නැඹුරු වෙලා. ඒ නිසා එයාගේ සිහිය සති සම්බොජ්ජංගය. එතකොට මේ විදිහට මේ හැම දෙයක්ම තේරුම් ගන්නවා. මේක ප්‍රීතිය, මේක සැපය, මේ පංච නීවරණේ දුරු වීම, මේක අනිත්‍ය කියලා තේරුම් අරන් ආනාපානසතිය වඩනවා. ඒක නිවන කරාම යන එක. ඒකට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට මේ භාවනාව දිගට කරගෙන යන්නේ යාගේ වීරියත් එක්ක. මේ වීරිය සම්බොජ්ජංගය. මේ ඇතිවන ප්‍රීතිය පීති සම්බොජ්ජංගය. මේ ඇතිවන සැහැල්ලුව පස්සද්ධි සම්බොජ්ජංගය. මේ ඇතිවන සමාධිය සමාධි සම්බොජ්ජංගය. මේ කෙලෙස් දුරු වීමෙන් ඇතිවන උපේක්ෂාව උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට ඒ නිසා ආනාපාන සතිය තුලින් බොජ්ජංග හතම වැඩිගෙන යනවා. සතර සතිපට්ඨානෙත් වැඩෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහත්ඵලයි මහනිසංසය ආනාපාන සති සමාධිය එක්කෝ අරහත්ත්වයටපත් වෙනවා මේ විදිහටම වැඩුවොත්. එහෙම නැත්නම් අනාගාමි බවටපත් වෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේ වාගේ භාවනාවක් බුද්ධ වචනයට එකඟව හරියට කරගෙන ගියොත් එයාට මේ පරිපූර්ණත්වයක් කරා යන්න බැරි වුණත් එයාගේ සුගතිය නම් වහන්නේ එයාගේ සුගතිය දුරට ඇරෙනවා. ආනාපාන සති සමාධිය හරියට වඩන එක සුගතියක් ගැනීම නෙවෙයි ඉවර වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් හෝ අරහත්ත්වයෙන්. කියන අනාගාමී බවත් අරහත්ත්වයත් තමයි මේකේ ඵල විදියට විස්තර කරන්නේම. එච්චර ආනාපාන සති සමාධිය එච්චර අනුභව සම්පන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බොහෝ විදිහට මේ තියෙනවා. අහම්පි සුදම් භික්කවේ පුබ්බේව සම්බෝධා අනබි සම්බුද්ධෝ බෝධිසත්වෝ සමානෝ ඉමිනා විහාරේන බහුලං විහරාමි. බෝධිසත්ව කාලේ සම්බුදු වෙන්න කලින් මම වැඩිපුරම හිටියේ මේ ආනාපාන සති සමාධිය. තස්සමයම් භික්කවේ ඉමිනා විහාරේන බහුලං විහෙරතෝ නේව කායෝ කිලමි. ඇයි 6 වසරක් දුෂ්කර ක්‍රියා කරද්දි කය කොච්චර කාලක් ක්ලාන්ත වුණාද? ඇස් කොච්චර ක්ලාන්ත වුණාද? ඉතින් නමුත් ආනාපාන සති වඩද්දි කයට වෙහසාවේ නැහැ. ඇස් පීඩාවටපත් උනේ නැහැ. අනුපාදායච මේ ආසවෙහි චිත්තං විමුච්චි. මගේ සියලු කෙලෙස් නැති වුණා කියන ආනාපාන සතියෙන් ඉන්නකොට. දැන් එහෙනම් මේ පින්වතුන්ට තේරෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ දැන් මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණාව ඒ මේ ධ්‍යාන වලට හිත වඩලා චුතිය උපත මෙපි පුබ්බේ නිවාසානුසති ඥානෙ ලබන්නේ චුතිය උපත ඥානෙ ලබන්නේ ආසවක්ඛ්‍ය ඥානෙ ලබන්නේ ඒ කොටම මූලික පසුබිම ආනාපාන සති භාවනාව. ඒ ආනාපාන සති භාවනාවෙන් ඇති කරගත්ත සමාධි සිතෙන් තමයි භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අවබෝධ කළේ. පටිච්චසමුපාදය අවබෝධ කළේ. ඒ නිසා තස්මාතේ භික්කවේ භික්ඛූපි ආකාංකේය. ඒ නිසා පින්වත් මහණෙනි භික්ෂුවකට හිතෙනවා නම් නේව මේ කායෝ කිලමේ යන චක්කූනි මට ඇඟට මහන්සියක් නැතුව
ඇස් වලට මහන්සියක් නැතුව මට කෙලෙසුත් දුරු කරගන්න ඕන කියලා හිතෙනවා නම් අය මේවා ආනාපාන සති සමාධි සාදුකම් මනසිකාතබ්බෝ මේ ආනාපාන සතියම හරියට වඩන්න කිව්වා. භික්ෂුවකට හිතෙනවා නම් යේමේ ගේහසිතා සර සංකප්පා තේ පහියෙයුන්ති. ගේහසිත සර සංකප්ප මේ කාමයට හිත දුවන එක නතර කරගන්න ඕන කියලා භික්ෂුවකට හිතෙනවා නම් ආනාපාන සතිය වඩන්න කිව්වා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ නේද මේක? ගේහසිත සර සංකප්ප. වේගෙන් කාම අරමුණ වලට හිත දුවනවා. මේ ලෝක අරමුණ වලට ගොඩාක් හිත දුවනවා. කෙනෙකුට හිතෙනවා නම් මේක නැති කරගන්න ඕන කියලා අය මේව ආනාපාන සති සමාධි සාදුකම් මනසිකාතබ්බෝ හරියට පිළිවෙලට මේ ආනාපාන සතිය වඩන්න කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුවකට හිතෙනවා නම් අප්පටික්ඛූලේ පටික්ඛූල සංඤී විහෙරියන්ති. පටික්ඛූල නොවන දේවල් වල පටික්ඛූල සංඥා පිළිකුල් නොවන දේ ගැන පිළිකුල් කියන සංඥා උපද්දව ගන්න ඕන කියලා හිතෙනවා නම් ඒ ආනාපාන සතිය වඩන්න ඕන. ඒ වගේම හිතෙනවා නම් පිළිකුල් දේ ගැන පිළිකුල් නැහැ කියන සංඥා උපද්දව ගන්න ඕන. ඒ වගේම පිළිකුල්ලුත් පිළිකුල් නොවූ දේ ගැන පිළිකුල ඇති කර ගන්න ඕනි නම් ඒ වගේම පිළිකුල්ලුත් පිළිකුල් නොවූ දේ ගැන පිළිකුල් සංඥාව ඇති කර ගන්න ඕනි නම් ඒ වගේම අප්පටික්ඛූලංච පටික්ඛූලංච තදුභයං අබිනිවජ්ජිත්වා උපේක්ඛෝ විහෙරියං සතෝ සම්පජානෝ පිළිකුල් හෝ පිළිකුල් නොවන දේ පිළිබඳ සිහිනුවණින් උපේක්ෂාවෙන් වාසය කරන්න හිතෙනවා නම් ආනාපාන සතිය වඩන්න කියනවා. දැන් බලන්න මහා කශ්‍යප මහරහතන් වහන්සේ ලාදුරු රෝගියෙක්ගේ කුණු වෙච්ච ඇඟිල්ල පාත්‍රයට වැටෙද්දී ඒ ඇඟිල්ල අයින් කරලා වළඳන්නේ මොකද්ද? පිළිකුල් දේ ගැන පිළිකුල් නොවන සංඥාව තියෙනවා ඉතින්. තස්මාතිය භික්ඛවේ භික්ඛූපි ආකංකේය විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරියන්ති. භික්ෂුවට හිතෙනවා නම් විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානෙට මම සංවදින්න ඕන කියලා. පළවෙනි ධ්‍යානෙට ආසාය ආනාපානසතිය වඩන්න. ආනාපානසතියෙන් කරගන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානෙ කැමති නම් ඒකත් ආනාපානසතියෙන් කරන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානෙ කැමති නම් ඒකත් ආනාපානසතියෙන් කරන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානෙ කැමති නම් ඒකත් ආනාපානසතියෙන් කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි භික්ෂුවක් කැමති නම් සියලු රූප සංඥා ඉක්මවලා පටිඝ සංඥා ඉක්මවලා කිසිම නොයෙක් අරමුණු හිතන්නේ නැතුව ආකාශය අනන්තයි කියලා ආකාසානංචායතන අරූප ධානය උපද්දවා ගන්න පුළුවන් කියනවා ආනාපානසතිය. එයත් ඉක්මවලා විඥානය අනන්තයි කියලා විඥානංචායතනෙ උපද්දවා ගන්න පුළුවන් කියනවා ආනාපානසතිය. එයත් ඉක්මවලා කිසිවක් නැහැ කියන සංඥාවෙන් ආකින්චඤ්ඤායතන සමාධිය උපද්දවන්න පුළුවන් කියනවා ආනාපානසතිය. සංඥාව ඇත්තෙත් නැති නේව සංඥා නා සංඥායතනෙ උපද්දවන්න පුළුවන් කියනවා මේ ආනාපාන සතිය. ඒ සියල්ල ඉක්මවලා ගිහිල්ලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදින්න පුළුවන් කියනවා ආනාපාන සතිය. ඒ නිසා පින්වත් මහණෙනි ඒවම් භාවිතෝ කෝ භික්ඛවේ ආනාපාන සති සමාධින් මේවම් බහුලී කතේ සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාදිපස් පජානාති. ආනාපාන සති භාවනාව මේ විදිහට හොඳට වැඩුවොත් සුඛ වේදනාවක් විඳිනකොට අනිත්‍යයි කියලා යා ඒක දැනගන්නවා. අනොජ්ජාසිතාති පජානාති. ඒ වේදනාව තුල හිත බැස ගන්නෑ කියලා දැනගන්නවා. අනබිනන්දිතාති පජානාති. ඒ සතුටින් පිළිගන්නෑ කියලා දැනගන්නවා. දුක් වේදනාවක් වේදිනකොට ඒකත් අනිත්‍ය වශයෙන් දැනෙනවා කියනවා. ඒකේ හිත බැස ගන්නෑ කියනවා. පිළිගන්නෑ කියනවා. මේ විදිහට මෙයාගේ හිත සැප දුක් රහිත වේදනාවට පවා අනිත්‍ය වශයෙන් අවබෝධ වුණ ඒ වගේම එහි බැස ගන්න නැති විදිහේ හිතක් ඇති කලේ ආනාපාන සති සමාධිය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ
දේශනා කරන සෝ සුඛංච වේදනං වේදේති විසඤ්ඤුත්තෝ නං වේදේති. සැප වේදනාවක් ආවොත් ආනාපාන සති සමාධිය සම්පූර්ණයෙන් පුරුදු කරපු කෙනා ඒ සැපත් එක්ක එකතු නොවි ඒක විඳින්නේ. දුකත් එක්ක එකතු වෙන්නේ නැහැ. සැප දුක් රහිත වේදනාවත් එක්ක එකතු වෙන්නේ නැහැ. සෝ කාය පරියත්තිකං වේදනං වේදියමානෝ කාය පරියත්තිකං වේදනං වේදියාමිති පජානාති. කය තියෙන කල් විතරයි මේ වේදනාව විඳින්නේ කියලා දන්නවා. ජීවිතේ තියෙන කල් විතරයි වේදනාව විඳින්නේ කියලා දන්නවා. කායස්ස වේදා උද්ධං ජීවිත පරියාදානා ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිස්සති इति ප්‍රජානාති. ඒ සතුටෙන් පිළිගන්නේ නැති නිසා කය බිඳලා මැරුණාට පස්සේ මේ ජීවිතේ මෙතනින්ම සිසිල් වෙලා යනවා කියලා දන්නවා. පරිණිරවාණය ගැන දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීයතාපි භික්කවේ තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේල පදීපෝ ජහයේය. තෙලුත් තිරත් නිසා තමයි පහන් මේ සීල දිලෙන්නේ. තස්සේව තේලස්සච වට්ටියාච පරියාදානා අනාහාරෝ නිබ්බාපෙය්‍ය. තෙලුත් නැති වුණොත් වැටිත් නැති වුණොත් ආහාර නැතිවීමෙන් නිවි යනවා. ආන්නේ වගේ දන්නවා මේ කිසිම දෙයකට ඇලෙන්නේ නැති නිසා මේ ජීවිතයේ තියෙනකල් මේ කය තියෙනකල් විතරයි මේ වේදනාවල් එතනින් යහට නැහැ කියලා. එතනින්ම සිසිල් වී යනවා කියලා දන්නවා. පහනක් නිවෙන විදිහට නිවි යනවා කියලා දන්නවා. මේ අවබෝධය ඇති වෙන්නේ ආනාපාන සති සමාධියෙන්. රහතන් වහන්සේ නමකගේ පරිනිර්වාණයේ විදිහට විස්තර කළේ. එතකොට බලන්න දැන් මට මේ ආනාපාන සති භාවනාව මේ විදිහට විස්තර කිරීමෙන් මම හිතුවේ මේ සියලු දේවල් තනියෙන් කළානේ. කිසිම ගුරුවරයෙක් නැතුව, ගුරු උපදෙස් නැතුව ජයසිරි මහ බෝසෙවණේ මේ සියල්ල අවබෝධ කළා. සියල්ල අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේ කාලෙන් කාලෙට සති දෙක සමහරට මාසෙ මහවනේ උදකලාවේ වැඩ ඉන්නවා. පිණ්ඩපාත ගේන භික්ෂුව පමණක් උපස්ථානයේ ඉඳගෙන. ඒ කාලෙම ආනාපාන සතියෙන් වැඩ ඉන්නවා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා අසුභ භාවනාව වරද්දාගෙන ජීවිතේ සමාසියදී විහානි කරගෙන තියෙනවා. ඒ වගේම මැරිලා තියෙනවා. මේ ඇඟ පිළිකුල් කියලා හිතලා අප්පිරියා වෙලා. හරියට කළා නෙවෙයි. අභිජ්ජා දෝමනස්ස දුරු වෙන විදිහටනේ අසුභේ වඩන්න ඕන. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ පිරිසට දුන්න උපදෙස තමයි ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට ආනාපාන සති භාවනාව එච්චරම උපකාරයි මේ ඒ කෙනෙකුගේ හිත සංසිඳවන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව ගැන නොයෙක් අයුරින් දේශනා කරපු විදිහ තියෙනවා. සංයුත්ත නිකායේ 5 දෙවෙනි පොත් වහන්සේගේ ආනාපාන සති වර්ගය කියලා. තනිකර ආනාපාන සති භාවනාව ගැන විස්තර කළා. ඔබගේ පිරිත් පොතේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති ගැන විස්තර තියෙනවා. ඒ වගේම සතර සතිපට්ඨාන පොතේ කායානුපස්සනාවේ ආනාපාන සතියෙන් තමයි භාවනා විස්තරේ පටන් ගන්න. ඒතර මේ විදිහේ භාවනා ක්‍රමයක් තියෙනවා. එතකොට ඉස්සර මිනිස්සු අතර මේ භාවනාව ගැන කතා වුණා. ඊළඟට තමයි මේ ආනාපාන සතිය වගේ කැපවීමෙන් කරගෙන යා යුතු භාවනා. විවේකයේ අසුරු කරගෙන යා යුතු භාවනා. එතකොට සාමාන්‍යයෙන් ගිහි මිනිසුන්ට නොයේ කටයුතුත් එක්ක තමයි ඉන්න තියෙන්නේ. එතකොට මේ ගිහි මිනිසුන්ට නොයේ කටයුතුත් එක්ක ඉන්න නිසා පළඟක් බැඳගෙන විවේකයෙන් ආනාපාන සතිය යෙදෙන්නේ නැහනේ. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ මේ ගිහි කටයුතු වල යෙදුන ගිහි අයට භාවනාව දාලා අනුස්සති භාවනාව. බුදු ගුණ සිතන එක, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, අනුස්සති භාවනාව. ඇයි වැඩ කටයුතු අමුදරුවන්ගේ කටයුතු සමග ව්‍යාපාර රැකියා කටයුතු සමග මේ මිනිසුත් එක්ක ගැහි පැහි වාසය කිරීමත් එක්ක ඒ මිනිස්සු චංචලයි. එතකොට ඒ වාගේ අයට භාග්‍යතුන් වහන්සේ වදාලා අනුස්සති භාවනාව. ඒතර විවේකයේ අසුරු කරන්න පුළුවන් කෙනෙක්
ඔය වගේ අනුස්සති භාවනාත් කරනවා නම් එයා විවේකී ඇසුරු කරන්න පුළුවන් කෙනාට මේ ආනාපාන සතිය හරි උපකාරයි. ඉතින් සමහර ගිය ඇත්තෝ ඉන්නවා ආනාපාන සතිය හොඳට වඩන. හැබැයි මතක තියාගන්න ඕන මේ බණ භාවනා කිරීමේදී මුලා නොවන විදිහට කටයුතු කරගන්න ඕන. ගොඩාක් අය උපන් කුසලයෙන් මුලා වෙනවා. ඒ නිසා තමයි පොඩ්ඩක් භාවනා කළා මොන හරි ලැබෙන අත්දැකීමකින් මම මගපල් ලැබුවා, මට දෙවියෝ පෙනුණා, මට ප්‍රේතයොත් එක්ක මං කතා කළා, අරක පෙනුණා, මේක පෙනුණා කියලා අමෝතු විද්‍යාව ටිකක් යනවා. ජීවිත අවබෝධය නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන කතා කරන්නේ, සීසත් ධර්මය ගැන කතා කරන්නේ, රහතන් සැබෑ රහතන් වහන්සේලා ගැන කතා කරන්නේ. තමන්ට දැනෙච්ච දේවල් ටිකම කී යනවා. මේකෙන් ශාසනය පවතින්නේ නැහැ. තමන්ට දැනුණ පෙනුණ දේවල් ගැන කිව්වනම් රහතන් වහන්සේලා අද වෙනකොට කී කෝටියක් පහළ වෙලා තියෙනවද? එහෙනම් ත්‍රිපිටකයට අමතරව වෙනම ඉන්න එපා ඒවා. ඒ සියලු රහතන් වහන්සේලා බුද්ධ වචනේම ඉතුරු කරගත්තා. තම තමන්ගේ දේවල් විස්තර කරන්න යන්නේ නැතුව. මොකද විශේෂයෙන් තම තමන්ගේ දේවල් කියලා විස්තර කරන්න නැහැ. තම තමන්ගේ දේවල් තමයි මේ බුද්ධ වචනේ තියෙන්නේ. ආයතන 6 ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු කොටස්. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංච උපාදානස්කන්ධය. ඊළඟට මේ පටිච්ච සමුප්පාදය තමයි ජීවිතේක තියෙන්නේ. ඊළඟට කරන්න ඕන භාවනාව තමයි සතිපට්ඨාන. ඒව මනාව විස්තර කරලා තියෙනවා. ඒකට අපි බුද්ධ වචනේම බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කළේ. ඒ ශාස්ත්‍රු ගෞරවයෙන් ඒ ධර්මයේ මිනිසුන්ට අහන්න සැලසුවා නම් කොයිතරම් දෙයක්ද? ඒකට ඔබ වුණත් ඔබගේ දෙයක් නෙමෙයි කිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපි ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසතු බෝසෙවණි ගුරු උපදේශ රහිතව මේ ආනුභාව සම්පන්න වූ ආනාපාන සති භාවනාව වැඩුවා. ඒ භාවනාව තුලින්ම හිත සමාධිමත් කළා. ගුරු උපදේශ රහිතව ආශ්චර්යයි අద్භූතයි. මේ තුලින්ම සියලු යන්තා කසින ඇද්ද යන්තාක් වෙනත් අපි දැන් අද කාලේ කතා කරන චත්තාලිස කමඨහන් ඊළඟට තව මොනවා හරි යන්තාක් භාවනා ඇද්දී සියල්ලම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා මේ ආනාපාන සතිය තුලින්ම. ඒ සම්බුදු වෙලා අවබෝධ කරපු කලා නෙවෙයි මේ අවබෝධය තුලින් තමයි සම්බුද්ධත්වයටපත් වුනේ. ඒ නිසා ඔන්න ඔබට අද දහම් කරුණක් අහන්න ලැබුණා. ඒ තමයි සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න මහ බෝධිසත්වෝ වැඩුවේ සියලු බුදුරු වඩන්නේ ආනාපාන සති භාවනාව. ඒ භාවනාව ගැන මේ විදිහට අසා තබා ගැනීම පවා ඔබට වාසනාවක්. මහා පුරුෂයන්ගේ විස්තර. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අසිරියේ සැනසී ඔබට ජීවිතය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා මෙල්බන් නුවර ඕස්ට්‍රේලියාවේ සදහවත් පිරිසක් තමයි මේ දායකත්වයේ දරන්නේ. ඉතින් සන්තෝෂයටපත් වෙන්න අද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරුදු පුහුණු කරන ලද ලෝකයට ප්‍රකාශ කළ ඒ ආනාපාන සති භාවනා විග්‍රහය මේ ලෝකයට අහන්න සැලැස්වීම සත්පුරුෂයන්ට අහන්න සැලැස්වීම පිනේ කොටස් කරුවන් බවට ඔබපත් වුණා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී සතුටටපත් වේවා. මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේ මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේ මේ උතුම් දහම් කරුණු අපිට කියා දෙමින් මේ උතුම් බණ භාවනා ගැන අපිට කියා දෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිව හික්මවන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලැබේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ උතුම් භාවනා අරමුණු දියුණු කරගෙන ජීවිතය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට අද ධර්ම දානයට සම්බන්ධ වුණ මේ පින්වතුන් සියලු දෙනාටත් ඒ ඇත්තන්ගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව සැලසේවා. උතුම් සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. උතුම් සත්පුරුෂ ඇසුරේ ධර්මාවබෝධයටම මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා රෝගීන් රෝගීව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ඉක්මන් සුවයටපත් වේවා. ලෝක ව්‍යසන මේ වසංගතය
දුරින්ම දුරු වේවා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නව මේ පින් හේතු වාසනා වේවා. භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් බවින් ඔබ සැනසේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.